හායි යාළුවනේ ඔයාලා මේක තුලයිනේ database management system video series එකේ 16 වෙනි වීඩියෝ එකත් එක්ක අපි බලමු මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මොකක් ගැනද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙත් අනිත් කලින් වීඩියෝස් වල වගේම ස්ටෝරි එකක් තියෙනවා. අපි බලමු ස්ටෝරි එක. මේකේ කියනවා කළුවිල ජූනියර් කොලෙජ් කියන ස්කූල් එකේ ඒගොල්ලෝගේ ටර්ම් එක්සෑම් වල ලකුණු ස්ටෝර් කරගන්න පොත්වල කියලා. ඉතින් මේක හින්දා ප්‍රින්සිපල්ට වෙලා තියෙනවලු ගොඩක් වෙලාව වැය කරන්න මේ ළමයින්ගේ රිසර්ච් එකනේ මාක්ස් අධ්‍යයනය කරනකොට. ඉතින් ඒ හින්දා ප්‍රින්සිපල් තීරණය කළා තියෙනවලු මේ ටර්ම් ටෙස්ට් වල ලකුණු කම්පියුටරයිස් කරන්න කම්පියුටර් සිස්ටම් එකකට දාන්න. ඉතින් ඒක ඒ software එක ඩෙවලොප් කරන්න බාර දීලා තියෙනවා කියලා කියන්නේ AI soft කියන කම්පැනි එකට. ඉතින් ඒ වගේම ප්‍රින්සිපල් කියනවලු මේ software එකට පුළුවන් වෙන්න ඕනේ කියලා ටර්ම් ටෙස්ට් ලකුණු විතරක් නෙමෙයි ඇසෙස්මන්ට් වල ලකුණුත් ස්ටෝර් කරගන්න හැකියාවක් තියෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒ වගේම මේකේ පළමු අධීරයේ විදියට පළමු පියවර විදියට ප්‍රින්සිපල් තීරණය කළා තියෙනවලු 11 ශ්‍රේණිය ඉගෙන ගන්න ළමයින්ගේ ඒගොල්ලොන්ගේ ලකුණු මේ software එකේ ස්ටෝර් කරගන්න. ඉතින් අපිට කියනවා අපි AI soft කියන කම්පැනි එකේ සීනියර් software engineer කෙනෙක් කියලා හිතා ගන්න කියලා. ඉතින් අපිට ලැබිලා තියෙන ටාස්ක් එක අපිට ලැබිලා තියෙන අභියෝගය ඉතින් තමයි කියන්නේ ඩේටාබේස් එකක් හදන එක. ඉතින් ඒකෙදී අපිට කියනවා SQL query පාවිච්චි කරන්න කියලා විදුහල්පතිතුමාගේ requirements ටික ඕන විදිහට අවශ්‍ය විදිහට ලබා දෙන්න. ඉතින් අපි මේ කතාව මූලික කරගෙන ඉදිරියට ගොඩක් questions කරනවා. ඒ කියන්නේ මම ඉදිරියට මේ කතාව තුලින් විතරක් වීඩියෝස් කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද පළවෙනි ප්‍රශ්නය ගැන කතා කරනවා. ඒ කියන්නේ question 16 ගැන කතා කරන්න. ඉතින් 16 වෙනි ප්‍රශ්නය බැලුවොත් ඒකේ අනු කොටස් 5ක් තියෙනවා. අපි බලමු පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ඉතින් මේ කතාවට අනුව අපිට පළවෙනි ප්‍රශ්නේදී කියනවා database එකක් හදන්න කියලා මුලින්ම exam_marks_db කියලා ස්ටුඩන්ට්ස් ලාගේ මාක්ස් ස්ටෝර් කරගන්න. ඉතින් මේකෙදී අපිට කියනවා ER diagram පාවිච්චි කරන්න කියලා. ඉතින් අපිට ER diagram එකක් පහසෙන්ම ඩිසයින් කරගන්න පුළුවන් workbench එකේදී අපි බලමු කොහොමද ඒක අපි කරන්න කියලා. මම මෙන්න මේ විදිහට MySQL workbench එක open කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මෙතන මේ file කියන එක click කරලා new model කියන එක click කරනවා. එතකොට මෙන්න මෙතන අපිට ER diagram එකක් හදන්න යන මූලික පියවර කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි database එකක් මෙන්න මෙතනදී හදන්න පුළුවන්. මේක අපි හදනවා කිව්වට ඇත්තටම අපි හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම මෙතන database එක කියන්නේ database එක හදන process එක විතරයි. අපි මේක මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා අපි මේක forward engineer මෙන්න මෙතන තියෙනවා database කියලා forward engineer එකක්. ඒ forward engineer කරාම තමයි database එක actual හැදෙන්නේ. එතකන් අපි මෙතන මේ හැදෙන process එක තමයි කරගෙන යන්නේ. ඉතින් මෙන්න මෙතන අපිට පුළුවන් database එකට name එක දෙන්න. අපිට database එක name එක දීලා තියෙනවා exam_marks_db කියලා. ඉතින් මම ඒ නම දෙනවා මෙන්න මෙතනට. ඉතින් ඔන්න ඔය විදිහට නම දුන්නා. අපිට පුළුවන් මෙතන rename references කියලා දෙන්න. ඒක සාමාන්‍යයෙන් අපි දෙන්නේ මෙන්න මෙතන නම වෙනස් වුනේ නැත්නම් ඒක දුන්නාම එතන වෙනස් වෙනවා. ඉතින් ඒත් මෙතන නම අප්ඩේට් වෙලා තියෙන හින්දා මම ඒක rename references කරන්නේ නැහැ. අපිට පුළුවන් මෙන්න මෙතන මේ add diagram කියන එක double click කරලා ER diagram එක හදන interface එකට එන්න. ඉතින් මෙන්න මෙතනට ඔන්න අපි ආවා. අපි බලමු ඊළඟ ප්‍රශ්න වලදී අපිට මොකද්ද කියන්නේ කියලා. අපි පළවෙනි ප්‍රශ්නට අනුව database එක හැදුවා. දැන් අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. අපිට දෙවෙනි ප්‍රශ්නේදී කියනවා ස්ටුඩන්ට් කියලා ටේබල් එකක් හදන්න කියලා ස්ටුඩන්ට්ස් ලාගේ තොරතුරු තියාගන්න. ඉතින් ඒ වගේම අපිට කියන මේ පල්ලෙහා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් පාවිච්චි කරන්න කියලා. අපි බලමු ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් මොනවද කියලා. අපිට කියනවා ටේබල් නේම් එක විදිහට ස්ටුඩන්ට් කියන එක දෙන්න කියලා. මේ විදිහට අපිට column names දීලා තියෙනවා. ඒ columns වලට අදාළ data type length දීලා තියෙනවා. මම පළවෙනි කොලම් එක ගත්තොත් පළවෙනි කොලම් එකේ තියෙන index_number කියලා. ඉතින් ඒකේ ඔයගොල්ලන්ට පේනවා මෙතන primary key කියලා දීලා තියෙනවා. ඉතින් ඒකේ තේරුම තමයි මම කලින් වීඩියෝස් වලදීත් කියලා තියෙනවා primary key එකක් කියලා කියන්නේ row එකෙන් row එකට unique භාවයක් ලබා දෙන්න පුළුවන් අපිට උදව් කරන feature එකක්. ඉතින් ඒකෙදි
අපි මොකක් හරි කොලම එක ප්‍රයිමරි කී කළොත් එක කවදාකවත් ඩේටාබේස් එකේ ඩුප්ලිකේට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක රිපීට් වෙන්නේ නැහැ. එකම ඩේටා එක එන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඉන්ඩෙක්ස් නම්බර් එකක් වගේ අපි අතින් ටයිප් කරන වගේ දෙයක් නම් අපිට වැරදිලා එකම ඩේටා එක දෙපාරක් දාන්න පුළුවන්. එකම ඩේටා එක අපිට දෙපාරක් දාන්න පුළුවන්. ඒත් මෙතනදී අපි එහෙම ප්‍රයිමරි කී කරලා තිබ්බොත් අපි ඒ ඩේටා එක ආපහු එන්ටර් කරන්න යනකොට අපිට එරර් එකක් එනවා. ඉතින් මේ වගේ ප්‍රයිමරි කී කරාම අපිට පුළුවන් රෝ එකෙන් රෝ එකට යුනික් භාවයක් ගන්න. ඉතින් මෙතනදි මේ ඉන්ඩෙක්ස් නම්බර් හැමෝටම යුනික්ව හම්බෙන දෙයක් තමයි ඉන්ඩෙක්ස් නම්බර් ඇතුළත් වීමේ අංකය. ඉතින් ඒක තමයි මම මෙතනදි ප්‍රයිමරි කී කරන්න කියලා තියෙන්නේ. ඒ වගේම තව කොලම්ස් තියෙනවා ෆස්ට් නේම්, ලාස්ට් නේම්, ජෙන්ඩර්, කොන්ටැක්ට් නම්බර් කියලා. මේ ඔක්කොටම ඩේටා ටයිප් එක දීලා තියෙන වාචා කියලා. ඉතින් ඒකෙන් කියන්නේ අපිට අකුරු ඉලක්කම් ඒ જાති දෙකම තියාගන්න පුළුවන්. ඉතින් මීට කලින් මම තව ඩේටා ටයිප් ගැන කතා කරා. මම මෙතන උදාහරණයක් වශයෙන් කිව්වොත් තව ඩේටා ටයිප් තියෙනවා int කියලා, තව තියෙනවා double, date කියලා වගේ දේවල්. දැන් int එක ගත්තොත් ඒකෙදී අපිට පුළුවන් පූර්ණ සංඛ්‍යා ස්ටෝර් කරගන්න විතරයි. ඒ කියන්නේ අපිට ඒ කොලම් එකේ ස්ටෝර් වෙන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා. ඒතර අපි හදන වෙබ් ඇප්ලිකේෂන් එකේ, අපි හදන software එකේ එතන ඒ ෆීල්ඩ් එකේ ඇඩ් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇඩ් කරන්නේ ඉලක්කම් විතරයි. අපි වෙන අකුරු ඉලක්කම් කරන්න අකුරු වගේ ටයිප් කරොත් මෙතන ඩේටාබේස් එකට අප්ඩේට් වෙන්නේ එරර් එනවා. ඉතින් ඒ වගේ අපිට පුළුවන් මෙතනදී කියන්නේ දැන් ෆෝන් නම්බර් එකක් ගත්තොත් ඒකේ අපිට අකුරු නැන්නේ ඉලක්කම් විතරයි තියෙන්නේ. එතකොට ඉතින් අපි එතනට ඩේටා ටයිප් එක ඉන්ට් උනොත් ගොඩක් ෆාස්ට්. ඉතින් මේ වගේ ලෙන්ත් එකකුත් දීලා තියෙනවා. දැන් කොන්ටැක්ට් නම්බර් එකක් ගත්තාම මෙතන අපිට ලෙන්ත් එක දීලා තියෙනවා 10යි කියලා. සාමාන්‍ය ෆෝන් නම්බර් එකක් ගත්තාම ඉලක්කම් 10යි තියෙන්නේ. ඉතින් එතන ලෙන්ත් එක දීලා තියෙනවා 10යි කියලා අපි ඊට වඩා දෙන්න ඕනේ නැහැ. අපිට එහෙම වැඩිපුර ඉඩ වෙන් කරන්න කියලා කියන්නේ නැතුව අපිට පුළුවන් කියන්නේ දැන් එහෙම වෙන් කරන්න කියලා කිව්වොත් කියන්නේ දැන් අපි හිතන්නකෝ වාචා කියලා 45 කියලා දුන්නා කියලා ඒක ඉතින් ඇත්තට මෙතනින් පාවිච්චි වෙන්නේ 10යිනේ. ඉතින් එතනින් 35ක්ම අපතේ යනවා. ඉතින් ඒ වගේ එහෙම නොවි අපිට පුළුවන් මෙමරි මැනේජ්මන්ට් එකක් කරගන්න මේ විදිහට ලෙන්ත් එකක් දීලා. ඉතින් මෙතනදී අපිට මේ හැම කොලම් එකකටම ඩේටා ටයිප් එක වාචා දෙන්න කියලා තියෙනවා. අපි බලමු කොහොමද මේකේ ටේබල් එකක් හදාගන්නේ කියලා. ඉතින් පළවෙනි ටේබල් එක හදන්න ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන තියෙන ටේබල් අයිකන් එක create a new table කියලා. ඒක ප්‍රෙස් කරලා මේ ඉන්ටර්ෆේස් එක ප්‍රෙස් කරාම මෙතන ටේබල් එකක් හැදෙනවා. මේ එන ටේබල් එක ඩබල් ක්ලික් කරලා අපිට පුළුවන් මේක එඩිට් කරන ඉන්ටර්ෆේස් එක ගන්න. මෙන්න මේ විදිහට. මෙන්න මෙතන පුළුවන් ටේබල් නේම් එක දෙන්න. ටේබල් නේම් එක දීලා තිබි ස්ටුඩන්ට් කියලා. ඊට පස්සේ අපිට කොලම් නේම් එක දීලා තිබි ඉන්ඩෙක්ස් නම්බර් කියලා. මම මෙන්න මේ විදිහට කොලම් නේම් එක දෙනවා. ඩේටා ටයිප් එක දීලා තිබේ වාචා කියලා. ඒ වගේම ඒකේ ලෙන්ත් එක 10යි කියලා දීලා තිබ්බා අපිට. මෙන්න මේ විදිහට. ඒ වගේම අපිට කියලා තිබ්බ මේක ප්‍රයිමරි කී වෙන්න ඕනේ කියලා. මෙන්න මේක ප්‍රයිමරි කී කියන එක මම ටික් කරගත්තා. අපිට ඔටෝ ඉන්ක්‍රිමන්ට් වෙන්න ඕනේ කියලා මෙතන ඒගොල්ලෝ රික්වයර්මන්ට් එකේ කියලා නෑ. ඔයගොල්ලන්ට මේ පල්ලෙහා ප්‍රශ්න වලට ගියොත් පේනවා ඊළඟට කියලා තියෙන ප්‍රයිමරි කී ඔටෝ ඉන්ක්‍රිමන්ට් වෙන්න ඕනේ කියලා. ඉතින් අපිට කියලා නැති හින්දා මම මේක ඔටෝ ඉන්ක්‍රිමන්ට් කරන්න යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි වර්ක් බෙන්ච් එකේ ටේබල් එකක් කරන් ටේබල් එකට අදාළ කොලම්ස් හදාගන්න. අපි තව කොලම් එකක් ඇඩ් කරගමු. ඊළඟ කොලම් එක තියෙන්නේ first underscore name කියලා. ඩේටා ටයිප් එක වාචා, length එක 45යි. මෙන්න මේ විදිහට අපිට ඩබල් ක්ලික් කරලා ඒ කොලම් එකේ ඩීටේල්ස් ඇඩ් කරන රෝ එක ගන්න පුළුවන්. මේ විදිහට මම කොලම් නේම් එක දෙනවා. ඩේටා ටයිප් එක වාචා, length එක 45යි කියලාත් අපිට ඇවිල්ලා තියෙනවා. මම තව රෝ එකක් ඇඩ් කරගත්තොත් ඊළඟ තව කොලම් එකක් ඇඩ් කරගත්තොත් ඒ කොලම් එක නම දීලා තියෙනවා last underscore name කියලා. ඩේටා ටයිප් එක වාචා, length එක 45යි. ඉතින් මේ විදිහට තමයි අපිට වර්ක් බෙන්ච් එකේ ටේබල් එකක් හදාගෙන ඒ ටේබල් එකට කොලම්ස් ඇඩ් කරන්න තියෙන්නේ. මම එහෙනම් මේකේ ඉතුරු කොලම්ස් ටිකත් මේ විදිහට ඇඩ් කරගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඒ ටේබල් එකේ ඉතුරු කොලම්ස් ටිකත් ඇඩ් කරගත්තා. මෙතන බැලුවොත් ඔයාලට පේන ස්ටුඩන්ට් කියන ටේබල් එකේ මෙන්න මේ විදිහට කොලම්ස් ටික හැදිලා තියෙනවා. ඒ ආදාර ඩේටා ටයිප්ස් සහ length එක්කම. ඉතින් අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. ඔන්න අපේ දෙවෙනි ප්‍රශ්නයට අනුව අපේ ස්ටුඩන්ට් කියන ටේබල් එක හදාගත්තා. තුන්වෙනි ප්‍රශ්නේදී කියනවා අපිට ක්ලාස් කියලා ටේබල් එකක් හදාගන්නලු. මොකද යාලා අපිට කියනවා grade 11 ශ්‍රේණියේ ක්ලාසස් දෙකක් තියෙනවලු.
ඉතින් අපි බලමු එයාලා අපිට කොහොමද මේ ටේබල් එක හදන්න කියන්නේ කියලා. මේ ටේබල් එක හදන්න කියලා කියන්නෙත් අපිට ඒ ක්ලාසස් වල තොරතුරු ස්ටෝර් කරගන්න. මේකෙදී අපිට යාලා කියනවා ටේබල් නේම් එක ක්ලාස් කියලා දෙන්න. කොලම් නේම් වලට අපිට දීලා තියෙනවා class underscore id ඒක තමයි primary key වෙන්න ඕනේ. ඒ වගේම auto increment වෙන්න ඕනේ. auto increment වෙනවා කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් database එකට හරි ඔයා මෙන්න මේකට තමයි මෙන්න මේකට ඔයා ID එකක් දීගෙන යන්න කියලා. ඉතින් ඒකෙදි අපි දෙන්න ඕනි නැහැ. ඒක database එකම ඉලක්කම් දෙනවා. ඒක එයා එකේ ඉඳලා පිළිවෙලට දීගෙන යනවා. ඉතින් මේ විදිහට auto increment කරාම තවත් යුනික් භාවයක් එනවා. ඒ කියන්නේ යුනික් භාවයකට වඩා මෙතනදී error එකක් එන සම්භාවිතාවය ගොඩක් අඩු වෙනවා. මොකද දැන් අපි primary key එකක් කළා class id එක හිතන්නකෝ අපි A1 කියලා දුන්නා කියලා. එතකොට අපේ අතින් ආපහු A1 කියන එකක් type වෙන්න පුළුවන්. එතකොට error එකක් එනවා. නමුත් auto increment කරාම කවදාකවත් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. එයා එක දිගට 1 2 3 කියලා එයා පිළිවෙලට දීගෙන යනවා. හදිසියෙන්වත් අපේ අතින් 3 කියන ID එක තියෙන row එක delete වුණොත් ඒතර database එක හිතන්නේ මෙයා 3 කියන එක delete කරා මම මේක හදන්න ඕනි එහෙනම් ඒ විදිහට හිතන්නේ නැහැ. එයා එහෙම අපි මොකක් හරි row එකක් delete කරා මේ ID එක දැන් නැහැ. ඒ වගේ දේවල් හිතන්නේ නැහැ. එයා ඒක එක දිගට numbers ටික දීගෙන යනවා. එයාට කලින් ඒවා delete කරත් නැතත් අර ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙතනදී auto increment කියන ඔය වගේ දෙයක් මේ table එකේ columns දෙකයි අපිට add කරන්න තියෙන්නේ class underscore id අනිත් එක class underscore name. මෙතනදී අපිට මේ id එක in කියලා දෙන්න කියනවා. class underscore name කියන එකට වාචක කියලා දීලා තියෙනවා. length එක 45යි කියලා. අපි බලමු නම් table එක කොහොමද හදාගන්නේ කියලා. කලින් වගේම තමයි මේ table කියන table එක icon එකක් තියෙනවා. ඒක උඩට ගිහම අපිට පේන message එකක් pop up එකක් පේනවා අපිට place a new table කියලා. මම ඒක click කරලා මේ interface එකේ click කරාම ඒ table එක එනවා. ඉතින් අපිට පුළුවන් මේක edit කරගන්න. මේ උතර අපිට මේ table එකට දෙන්න කියලා තියෙන name එක තමයි class. මම ඒ name එක දුන්නා. ඊට පස්සේ අපිට කියනවා මේකට දෙන්න කියලා class id කියලා column එකකුයි class name කියලා column එකකුයි. ඒ වගේම data type එක in කියලා ඇවිල්ලා තියෙනවා. primary key වෙලා තියෙනවා. මෙන්න මේක auto increment කරන්න කියන එහෙනම් මම auto increment කරනවා. මෙතන මේ ai කියලා කියන එකේ තේරුම auto increment කියන එක. ඊට පස්සේ ඊළඟ column එකේ තිබ්බේ class name කියලා. ඒකේ data type එක වාචා length එක 45යි කියලා අපිට යාලා දීලා තිබ්බා. ඔන්න ඔය විදිහට මම එහෙනම් ඒ table එක හදාගත්තා. ඉතින් ඔන්න අපි තුන්වෙනි ප්‍රශ්නෙත් කළා. අපි එහෙනම් යමු හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේදී කියනවා අපිට subject කියලා table එකක් හදන්න කියලා. ඒකේ ඒ වගේම ඒ කියන්නේ ඒ පාසලේ උගන්වන හැම subject එකක්ම ඒගොල්ලන්ට store කරගන්න ඕනේ කියලා. ඉතින් යාලා අපිට කියන මේ පල්ලෙහා තියෙන instructions පාවිච්චි කරන්න කියලා. මේකෙත් අපිට class table එක වගේම දීලා තියෙන columns දෙකයි. එකක් subject underscore id ඒක තමයි primary key එක වෙන්න ඕනේ. ඒ වගේම ඒක auto increment වෙන්නත් ඕනේ. data type එක int. එතකොට අපිට ඊළඟට දීලා තියෙන column එක තමයි subject underscore name. ඒකේ data type එක වාචා length එක 45යි. මම එහෙනම් මේ table එකත් හදාගන්න. අපිට පුළුවන් මෙන්න මේ විදිහට table එක මෙතන icon එක click කරලා මෙතනට අරගන්න. ඊට පස්සේ අපි මේක double click කරලා edit කරන interface එක අරගන්නවා. අපිට දීලා තිබ්බේ subject කියලා. පළවෙනි column name එක දීලා තිබ්බා අපිට subject id කියලා. subject underscore id data type එක int primary key එකක් වෙන්න ඕනේ. auto increment වෙන්න ඕනේ. ඊළඟ එක දීලා තිබ්බා subject name data type එක වාචා length එක 45යි. ඔන්න මම එහෙනම් ඒ table එකත් හදාගත්තා. ඔන්න අපේ හතරවෙනි ප්‍රශ්නේත් හරි. ඊළඟට තියෙන පස්වෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේදී කියනවා අපිට table එකක් හදන්න කියලා exam underscore term කියලා. ඒ කියන්නේ term test ලකුණු store කරගන්න තමයි යාලට මේක ඕනේ. එයාට ලකුණු වලට වඩා මෙතනදී යාලට ඕනේ ඒගොල්ලෝගේ term test වල ඒ කියන්නේ term test ගැන තොරතුරු, ඒකේ දිනය,
කියන්නේ ටර්ම් ලිස්ට් එකක් තියන යන දිනය ඒ වගේ දේවල් ස්ටෝර් කරගන්න තමයි මේ ටේබල් එක ඕනේ කියලා කියන්නේ. ඉතින් මේ ටේබල් එක හදන්න ඕන කරන ඉන්ස්ට්‍රක්ෂන් අපිට මේ විදිහට දීලා තියෙනවා. ටේබල් නේම් එක අපිට දෙන්න කියනවා exam_term කියලා. අපිට කොලම්ස් මෙතනදී 3ක් හදන්න කියනවා. පළවෙනි කොලම් එකේ දීලා තියෙන්නේ term_id කියලා. ඒකේ මේ ටේබල් එකේ ප්‍රයිමරි කී එක වෙන්නේ ඒ කොලම් එක. ඒ වගේම මේක auto increment වෙන්න ඕනේ. data type එක in කියලා දීලා තියෙනවා. ඊළඟ කොලම් එක term_name කියන එක. ඉතින් ඒකේ data type එක වාචා length එක 45 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ කොලම් එක දීලා තියෙනවා exam_date කියලා. ඔන්න ඒකේ අපිට data type එක දීලා තියෙනවා date කියලා. මේකෙදි අපිට පුළුවන් data එකක් විතරයි store කරගන්න. මම අර කලින් කිව්වා තව data types ගැන ඒ කතා කරනකොට මම කිව්ව එක data type එකක් තමයි මේක. මේ වගේම තවත් data types ගොඩක් තියෙනවා. අපි එහෙනම් මේ table එකත් හදාගමු. මෙතනදී මේ table icon එක click කරලා මේ interface එක click කරාම table එකක් එනවා. අපිට පුළුවන් මේක double click කරලා edit කරන area එක ගන්න. table name එක දීලා තියෙන්නේ exam_term කියලා. පළවෙනි කොලම් නේම් එක දීලා තියෙන්නේ term_id කියලා. data type එක int. ඒ වගේම එක primary key එකක් වෙන්න ඕනේ. auto increment වෙන්නත් ඕනේ. ඊළඟට දීලා තියෙනවා term_name exam_date කියලා කොලම්ස් දෙකක්. ඒගොල්ලෝ term එකට name එකක් දීලා තියෙනවා. ඒ වගේම ඊළඟට දීලා තියෙනවා exam_date කියලා කොලම් එකකුත්. ඉතින් මේ exam_date කියන එකේ data type එක දීලා තිබ්බේ date කියන එක. ඔයාලට පේනවා මෙතන list එකක් මේ තියෙන්නේ ඔක්කොම data types. මෙන්න මෙතන තියෙනවා date කියන data type එක. ඔන්න අපි එහෙනම් ඒ table එකත් හදාගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ප්‍රශ්න පහ තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ database එක හදාගත්තා. ඊටු ප්‍රශ්න 4න් අපි tables ටිකක් හදාගත්තා. ඒ tables student, class, subject, exam_term කියන tables ටික තමයි අපි හදාගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ 16 වෙනි වීඩියෝ එක කරන්නේ. ඉතින් මේකෙදි මම ඔයාලට කලිනුත් කිව්වා මම මේකෙදි කතා කරපු මේ ස්ටෝරි එකට අනුව මම මේ කතා කරේ ස්ටෝරි එකේ පළවෙනි කොටස ගැන විතරයි. ඒ කියන්නේ ඒ ස්ටෝරි එකට අනුව අපිට කරන්න තියෙන පළවෙනි කොටස. මේ වගේ මම මේ ස්ටෝරි එකට අදාළවම තවත් වීඩියෝස් කිහිපයක් කරනවා. මේකේ තව දුරටත් මේකේ රිලේෂන්ෂිප් හදාගන්න එක, තව මේකේ query හදන එක, query වලින් අපි data search කරලා insert කරන ඒවා, delete කරන ඒවා, ඒව කරන විදි ගැන මම මේකේ තව ඉස්සරහට කතා කරනවා. ඉතින් මේ තමයි මගේ 16 වෙනි වීඩියෝ එක. මම හිතනවා ඔයාලා යමක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක නරඹුවට ඔයාලට ස්තුතියි.